අයිබෝන් දරුවනි බහුපදවල තවත් වීඩියෝ එකක් කරන්නයි මම සූදානම් වෙලා ඉන්නේ. මීට කලින් අවසානයේ කරපු වීඩියෝ එකේ අපි කළේ බෙදුම් ඇල්ගොරිතමය යොදාගෙන ලබ්ධිය සහ ශේෂය නිර්ණය කරපු හැටි. බෙදුම් ඇල්ගොරිතමය යොදාගෙන ලබ්ධිය සහ ශේෂය. එතෙන්දී අදාළ භාජ්‍ය සහ භාජකයට සාපේක්ෂව ලබ්ධිය මාත්‍රය නිර්ණය කරලා ලබ්ධිය සාධාරණ වශයෙන් අර්ථ දක්වලා ශේෂය සාධාරණ වශයෙන් අර්ථ දක්වලා බෙදුම් ඇල්ගොරිතමය ස්ථාපනය කරනවා. ඊට පස්සේ භාජකයේ සාධක වලට කැඩිලා තියෙනවා නම් ඒ එක එක සාධකයේ බිඳුවට සමාන වෙන අගයන් ආදේශයේ තුලින් අපි සරලව නොදන්න අඥාත කීපයක් හොයනවා. ඊට පසුව ඒ සාධක ප්‍රමාණය මදි නම් අපේ අඥාත ප්‍රමාණය හොයන්න, ඒ කියන්නේ තවත් අඥාත ඉතුරු වෙලා තියෙනවා නම් සංගුණක සමාන කිරීමකට යනවා. අර භාජකයේ සාධක වලට කැඩෙන්නේ නැත්නම් මම ඔබට යෝජනා කරා යන්න එපා කියලා, අගයන් ආදේශයේ මේ අගයන් ආදේශයට යන්න එපා කියලා. සංගුණක සමාන කිරීම ගොඩක් කාර්යක්ෂම බව ඔබට තේරෙන්නේ නැති ලොකු සමීකරණ පද්ධති නිර්මාණය වෙන්නේ නැහැ. දැන් අද දවසේ මම බෙදුම් ඇල්ගොරිතමේ එක්තරා විශේෂ ගැටලු කීපයක් කතා කරන්නයි සූදානම් වෙන්නේ. ඒ තමයි මෙන්න මේක. දැන් ඔය බෙදුම් ඇල්ගොරිතමෙන් අපිව ප්‍රශ්න කරන්න පුළුවන් එක විදිහක් නේ මම ගිය සතියේ සාකච්ඡා කළේ. ලබ්ධියයි ශේෂයයි බෙදුම් ඇල්ගොරිතමේ ඇතුලේ නහන එක. දැන් ඔහොමම නෙමෙයි උසස් පෙළ ගැටලු වලදී බොහෝ වෙලාවට ඔය බෙදුම් ඇල්ගොරිතමේ අපිට ලැබෙන්නේ. මෙන්න මෙහෙම තියෙනවා. ලබ්ධිය ගැන අපෙන් ප්‍රශ්න කරන්නෙත් නැහැ. බොහෝ වෙලාවට බෙදුම් ඇල්ගොරිතමේ තුලින් ශේෂය ඉල්ලනවා. බෙදුම් ඇල්ගොරිතමේ පාවිච්චි කරලා ශේෂය හොයන්න වෙනවා. ලබ්ධිය හොයන්නේ කලාතුරකින් අපි. ලබ්ධිය අපෙන් ප්‍රශ්න කරනවා අඩු එක. හරි? ඒක විදියක්. බෙදුම් ඇල්ගොරිතමේ තුලින් ශේෂය ඉල්ලනවා. ලබ්ධිය ගැන සදානක් නැහැ. හැබැයි ලබ්ධිය මග ඇරලා අපිට මේ බෙදුම් ඇල්ගොරිතමය කියන්නත් බෑ. ඔබ ඒක තේරුම් ගන්න. දෙවෙනි එක තමයි සමහර ගැටලු වල භාජ්‍යයේ හෝ භාජකයේ, ඒ කියන්නේ මුළු බෙදුම් ඇල්ගොරිතමේ පුරාවටම සමහර අඥාත ඇතුළත් වෙනවා. ඒ කියන්නේ නොදන්න අකුරු ඇතුළත් වෙනවා. ඒ කියන්නේ සමහරලාට භාජ්‍යයේ නොදන්න රාශීන් ඇතුළත් වෙලා තියෙනවා. දැන් සාමාන්‍යයෙන් අපි මෙතෙක් කියලා කතා කරපු කිසිම බෙදුම් ඇල්ගොරිතමයක ඔබ බලන්න හොඳට මෙනෙහි කරලා මම කිසිම තැනක දීලා නැහැ භාජ්‍යයේ නොදන්න සංකේත දාලා. මම දීලා නැහැ. මම ඔබට ගැටලු දුන්නෙම ලබ්ධිය ශේෂයයි. නමුත් සමහර ගැටලු තියෙනවා භාජ්‍යයේ අඥාත සඳහන් වෙලා තියෙනවා. අන්න එවැනි අවස්ථාවල මේ බෙදුම් ඇල්ගොරිතමේ සුවිශේෂී විදිහට පාවිච්චි කරන්න පුළුවන් ක්‍රමයක් මේ මම කියලා දෙන්නේ. හැබැයි මේක හොඳට ඔළුවට ගන්න. දැන් ඔබට තව දෙයක් මම කියන්න ඕනේ. අපි මේ උසස් පෙළ ගණිතය ඉගෙන ගනිද්දී මම බොහෝ වෙලාවට මගේ ප්‍රධාන අරමුණ තමයි සිද්ධාන්තය. ඒ පාඩමට අදාළ ප්‍රධාන සිද්ධාන්තය ඔබට සාමාන්‍යකරණය කිරීම. ඒ කියන්නේ සාමාන්‍යකරණය කරනවා කියලා කියන්නේ සරලව කිව්වොත් නිකන් අර ඇඟට ලේ වලටම වදින්නේ තියරි එක යන්න ඕනේ. පළවෙනි දේ. ඊළඟට ඒ එක් එක් පාඩමට අදාළව ගුරුවරයෙක් ලෙස මම නිරීක්ෂණය කරපු සුවිශේෂී දැනුම් කොටස් තියෙනවා. ඒවට අපි ඉංග්‍රීසියෙන් පාවිච්චි කරන වචනයක් ඉන්සයිට්ස් කියලා. අන්න එහෙම නැත්නම් සිංහලෙන් ඉතින් ඒකට දෙන්න වෙන්නේ සුවිශේෂී විඥාන කොටස් කියලා. එහෙම තමයි ඉතින් කියන්නේ. අන්න ඒව එක එක පාඩමට අදාළව තියෙන ඒ සුවිශේෂී දැනුම් කොටස් ඒවා තියරිම නෙමෙයි. ඒවා ඔයගලන්ගේ ඔළුව ඇතුලේ, මනස ඇතුලේ නිර්වුල්ව යම්කිසි තැනක ගබඩා කරන්න ඕනේ. අන්න ඒම එක එක පාඩමට අදාළව එහෙම ඉන්සයිට්ස් ඔළුව ඇතුලේ තියෙන කෙනාට තමයි ඉතාම වේගෙන් ගැටලු විසඳන්න පුළුවන් වෙන්නේ. ඔබ දකින විදිහ ඔබ අතර ඉන්න ගොඩක් සමහර ළමයි ඉන්නවා. ඔබ පසුව අඳුරගනි ඉතාම කාර්යක්ෂම ගැටලු විසඳනවා. මොන ගාන දුන්නත් හදනවා. ඒකට හේතුව ඒගොල්ලෝගේ ඔළුව ඇතුලේ ඒගොල්ලෝ ස්ටෝර් කරලා තියන් ඉන්නවා අර එක එක පාඩමේදී සුවිශේෂී කරුණු ඉතා නිර්වුල්ව. ඒතකොට යම් කිසි ප්‍රශ්නයක් ආවම ඒවා ඕපන් වෙලා ලින්ක් වෙනවා.
එතකොට අපේ මනසින්ම පෙන්නනවා මෙන්න මේක තමයි විසඳුම් මාර්ගය කියලා. අන්න එවැනි සුවිශේෂී ඉන්සයිට් එකක් ගැන තමයි මම මේ කතා කරන්නේ. මොකක්ද ඒ? කිසියම් දෙනලද ගැටලුවකදී අපිට ලබ්ධිය මගහැර යන්න පුළුවන්ද බැයිද? ඔක තමයි මගේ සාකච්ඡාව. දෙනලද බෙදුම් ඇල්ගොරිතමය ගැටලුවකදී ලබ්ධිය අර්ථ දක්වා නොසිට ලබ්ධිය වෙනුවට මොකක් හරි fx හරි gx හරි phi x හරි කියලා මොකක් හරි සංකේතයක් විතරක් දාලා එයාව අපිට එවොයිඩ් කරලා යන්න පුළුවන්ද බැයිද කියන සුවිශේෂී දැනුම් කොටස ගැන තමයි අපි ස්ටඩි කරන්නේ. සමහර ගණන් තියෙනවා ඒක බෙදුම් ඇල්ගොරිතමෙන් අපෙන් අහන ප්‍රශ්නය තුල අපිට ලබ්ධිය සාධාරණව අර්ථ දක්වන්න ඕන වෙන්නේ නැහැ. ඉතින් අපි යා වෙනුවට මොකක් හරි phi x හරි fx හරි x වල ශ්‍රිතයක් මොකක් හරි එහෙම දාලා අපි බෙදුම් ඇල්ගොරිතමේ ලියලා දාලා එයාව මග අරිනවා. හැබැයි සමහර දැන් තියෙනවා අපෙන් බෙදුම් ඇල්ගොරිතමේ ඇහුවේ නැතත් අපිට යාව මග අරින්න බෑ. යාව අර්ථ දක්වන්නම වෙනවා. එයාගේ මාත්‍රය හොයාගෙන සාධාරණ වශයෙන් එයා අර්ථ දක්වන්න වෙනවා. බෙදුම් ඇල්ගොරිතමේ අපෙන් ඇහුවත් නැතත්. එහෙනම් මොකද්ද අපි ඉදිරියේ තියෙන ප්‍රශ්න දෙක? පළවෙනි එක තමයි බෙදුම් ඇල්ගොරිතමය අපෙන් ප්‍රශ්න නොකරන වෙලාවක බෙදුම් ඇල්ගොරිතමය මගහැර ලබ්ධිය මගහැර අපෙන් ලබ්ධිය පිළිබඳ ප්‍රශ්න නොකරන වෙලාවක අපි ලබ්ධිය මගහැර බෙදුම් ඇල්ගොරිතමය හසුරුවන්නේ කෙසේද? අපෙන් ලබ්ධිය ප්‍රශ්න නොකරන වෙලාවක එහෙත් අපට ලබ්ධිය මග නොහැර යන්න සිදුවෙන අවස්ථා මොනවාද කියන කාරණේ තමයි අපි ස්ටඩි කරන්න යන්නේ. ඔන්න ඔය කරුණු දෙක. හරි. ලබ්ධිය මගහැර යා හැකිද? ලබ්ධිය මගහැර යා නොහැකිද කියන කාරණාව. ඉතින් අපි උදාහරණයක් ගමු. මෙන්න මෙහෙම. මම පළවෙනි උදාහරණයට යනවා. ඒ පළවෙනි උදාහරණේ කියනවා මෙන්න මෙහෙම. x ඝනය ධන 2x වර්ගය ඍණ x ධන 3 කියන මේ භාජ්‍ය මෙයා බෙදනවා x වර්ගයේ ඍණ 4කට. අපෙන් අහන්නේ එවිට ශේෂය විතරයි අහන්නේ. එවිට ශේෂය. සොයන්න. අපෙන් අහන එකම ප්‍රශ්නේ උත්තරයි. ලබ්ධිය අහන්නේ නැහැ. ලබ්ධිය අහන්නේ නැහැ. දැන් එහෙනම් අපිට තියෙන ප්‍රශ්නේ මොකක්ද? ලබ්ධිය සාධාරණ වශයෙන් අර්ථ දක්වන්න වෙයිද මේ ගානේ? එහෙම නැත්නම් ලබ්ධිය මගහැර ඒ වෙනුවට සංකේතයක් යොදලා අපිට බෙදුම් ඇල්ගොරිතමය හසුරවන්න පුළුවන් වෙයිද? ඒකනේ තියෙන ප්‍රශ්නේ. අපි බලමු කොහොමද මේ තීන්දුවට යන්නේ කියලා. ඒ තීන්දුවට යන්නේ මෙහෙමයි. අපි බලනවා දැන් මේ ගැටලුවට අදාළව බෙදුම් ඇල්ගොරිතමේ මම ලිව්වහම නොදන්න අඥාත කීයක් යෙදෙනවද කියලා. මේකේ එකම එක නොදන්න අඥාතයක්වත් නැහැ. මේකේ නැහැ. දැන් මේ භාජකයේ දෙවනි මාත්‍රයේ බහුපදයක් බැවින් ශේෂයේ පළවෙනි මාත්‍රයේ බහුපදයක් වෙන්න ඕනේ. එතකොට එයා අර්ථ දැක්වුවොත් ax ධන b විදිහට ලියන්න වෙන්නේ. එතන නොදන්න රාශි දෙකයි. එහෙනම් ඇත්තටම මේ බෙදුම් ඇල්ගොරිතමේ තුලින් මට බල කරන්නේ නොදන්න රාශි දෙකක් සෙවීමනේ. හරි. ඊළඟට අපි බලනවා අපේ භාජකය හොඳින් අහගන්න. අපේ භාජකය එකිනෙකට වෙනස් රේඛීය සාධක කීයකට කඩන්න පුළුවන්ද කියලා. ඒක තමයි අපි චෙක් කරන්නේ. අපේ භාජකය අපිට දීලා තියෙන භාජකය එකිනෙකට වෙනස් රේඛීය සාධක කීයකට වෙන් කරන්න පුළුවන්ද කියලා. ඔබ දන්නවා x වර්ගයේ ඍණ 4 වෙන් කරන්න පුළුවන් x ඍණ 2යි x ධන 2යි කියලා. අන්න පොයින්ට් එක. භාජකයේ තියෙන එකිනෙකට වෙනස් රේඛීය සාධක ගණනයි අපිට බෙදුම් ඇල්ගොරිතමේ ඇතුලේ හොයන්න සිද්ධ වෙන අඥාත ගණනයි සමාන නම් භාජකයේ තුල තියෙන එකිනෙකට වෙනස් රේඛීය සාධක ගණනයි බෙදුම් ඇල්ගොරිතමේ ලිව්වට පස්සේ අපිට ගණනය කරන්න සිද්ධ වෙලා තියෙන නොදන්න අඥාත ගණනයි සමාන නම් ලබ්ධිය මගහැර යා හැක. දැන් මේකේ
ශේෂය ලිව්වොත් ශේෂයට එන්නේ නොදන්න රාශි දෙකයි. අපේ වාදකය එකිනෙකට වෙනස් රේඛීය සාධක දෙකකට බෙදින්න පුළුවන්. එහෙනම් කිසිම ගැටලුවක් නැහැ. ලබ්ධිය අර්ථ දක්වන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ලබ්ධියට අද මොකක් හරි සංකේතයක් දාලා බෙදුම් ඇල්ගොරිතමේ නියම. එහෙනම් අපි සාමාන්‍ය පරිදි පටන් ගන්නවා. ශේෂයේ මාත්‍රය ශේෂය අතරම උපරිම මාත්‍රය ගැන මේ කතා කරන්නේ. මේකට වඩා එකක් අඩුයි. දෙක අඩු කිරීම එක එකයි. එම නිසා ශේෂය මම සාධාරණ වශයෙන් ලියනවා ax ධන b කියලා. දැන් ඔබට පේනවනේ මේකේ නොදන්න රාශි දෙකක් තියෙනවා. අපේ භාජකය එකිනෙකට වෙනස් රේඛීය සාධක දෙකකට කඩන්න පුළුවන්. එහෙනම් ලබ්ධිය අර්ථ දැක්වීමේ ප්‍රශ්නයක් එන්නේ නැහැ. එහෙනම් අපි බෙදුම් ඇල්ගොරිතමේ ලියනවා. එම නිසා x ධනය ධන 2x වර්ගය ඍණ x ධන 3 සමානයි සරල සමයි මේක සාධක කඩලම ලියමු. x ඍණ 2යි x ධන 2යි අන්න ලබ්ධිය මම ගන්නවා 5x කියලා. ධන ax ධන b. මම ඔබට කියන්නම් ඇයි අපි මේ ලබ්ධිය අර්ථ දක්වන්නේ නැතුව මගෙන කියන්නේ. ඔබට පේනවද මේ මුළු බෙදුම් ඇල්ගොරිතමේ පුරාවටම මට නොදන්න රාශි දෙකයිනේ තියෙන්නේ. හැබැයි මෙතන රේඛීය සාධක දෙකක් තියෙනවනේ එකිනෙකට වෙනස්. එතකොට මට සුදුසු පරිදි ආදේශ තෝරගන්න පුළුවන් නේද? මෙයා බිඳුව වෙන විදියට එකපාරකෝ මේක බිඳුව වෙන විදියට තව පාරකෝ. ඒ කියන්නේ එකිනෙකට වෙනස් සමීකරණ දෙකක් මට ගොඩනගන්න පුළුවන්. ඉතින් එකිනෙකට වෙනස් සමීකරණ දෙකක් ගොඩනගන්න පුළුවන් කියන්නේ නොදන්න රාශි දෙකක් හොයන්න පුළුවන් කියන එකනේ. ඒක තමයි අර පොයින්ට් එකේ තේරුම. ඒකයි මම කිව්වේ අර භාජකය බිඳින්න පුළුවන් එකිනෙකට වෙනස් සාධක ගාන සමාන නොදන්න අඥාත ගානක් නම් අපේ බෙදුම් ඇල්ගොරිතමේ ඇතුලේ අපි අතින් ලියවෙන්නේ no problem. එහෙනම් අපි කෙලින්ම අගයන් ආදේශයට යනවා. මොකද සංගුණක සමාන කිරීම කොහොමද දැන් කරන්න බෑ. අයි මෙයා අර්ථයක් වල නෑ. මේ බොරු සංකේතයක් නෙවෙයි ලියලා තියෙන්නේ. දැන් සංකේතයක් පමණයි. එහෙනම් ඉතින් මෙතන අගයන් ආදේශය විතරයි. අපි x සමානයි 2 ආදේශ කරනවා. ඒතර 2 3 බලය ධන දෙවතාවක් 2 බලය ඍණ 2 ධන 3 සමානයි මෙතන ආදේශ කරපුවා බිඳුව. දැන් 5x මොක වුණත් ප්‍රශ්නෙකුත් නෑ අපිට. මොකද මේක බිඳුව වෙනවා කියන්නේ මුළු කෑල්ලම බිඳුව වෙනවා කියන එකනේ. මේ කොටස බිඳුව වෙනවා කියන්නේ මේ මුළු කොටසම බිඳුව වෙනවා. එතකොට 2a ධන b. දැන් මෙතන එනවා 8යි 8යි 16යි 8යි 8යි 16 16 3 19 19 දෙක කියනවා 17යි. 17 සමානයි 2a ධන b. ඔන්න පළවෙනි සමීකරණය ගත්තා. දැන් අපි ඊළඟට ආදේශ කරනවා x සමානයි ඍණ 2. එතකොට එනවා ඍණ 2 ඝනය ධන දෙවතාවක් ඍණ 2 වර්ගය ඍණ 2 ධන 3 සමානයි x සමාන ඍණ 2 දාපුවම මෙතන බිඳුව වෙනවා. ඉතින් වැඩක් වෙන්නේ නැහැ. එතකොට ඍණ 2a ධන b. මෙතන සුළු වුණාම වෙනවා ඍණ 8ක්. මෙතන සුළු වුණාම වෙනවා ධන 8ක්. ඒ දෙක කැන්සල් වෙනවා. මෙතනින් එන්නේ 5යි. 5 සමානයි ඍණ 2a ධන b කියලා. මේක දෙවෙනි සමීකරණය. දැන් ඔබට පේනවා ඊටාම සරලව හසුරවන්න පුළුවන් සමීකරණ දෙකක් මෙතන ඇවිල්ලා තිනවා. අපි එක දෙකට එකතු කරමු. 17යි 5යි 22යි. ඍණ ධන 2යි ඍණ 2යි කැන්සල් 2යි b කියලා එනවා. එසේනම් b සමානයි 11යි කියලා එනවා. එසේනම් a සමානයි b සමානයි 11යි නම් මේ 11 මේ පැත්තට ගියා. එතකොට 17 11 ගියාම 6යි a සමානයි 3යි. එහෙනම් ශේෂය අපිට ලියන්න පුළුවන් 3x ධන 11 කියලා. එහෙනම් මෙතනින් මට ලියන්න පුළුවන් ශේෂය සමානයි 3x ධන 11 කියලා. දැන් ඔබ දැක්කද මෙතන මේක හසුරුවපු විදියම. ලබ්ධිය අර්ථ දක්වන්නේ නැතුව අපි කෙලින්ම ලබ්ධියට සංකේතයක් පාවිච්චි කරලා කියනවා. හොඳයි? පැහැදිලි. ඊළඟට මට ඔබට යමක් කියන්න තියෙනවා. දැන් මේක දැන් මම පැහැදිලි කරන්නේ. දැන් මෙතනින් පස්සේ මම බෝඩ් එකේ හදන හැම ගානම ඔයගොල්ලෝ වීඩියෝ එක නරඹන්න කලින් වීඩියෝ එක ස්ටොප් කරන්න දෙන්න ආවට පස්සේ. ගාන මම පැහැදිලි කරාට පස්සේ, ඒ කියන්නේ ගාන දැම්මට පස්සේ වීඩියෝ එක නවත්තන්න. නවත්තලා තනියම කොලේක ගාන හදන්න. හදලා බැරි වුණොත් විතරක් වීඩියෝ එක ඔන් කරලා බලන්න මොකද වෙන්නේ කියලා. එහෙම නැත්නම් හැදුවත් කමක් නැහැ වීඩියෝ එක ඔන් කරලා බලන්න මොකද වෙන්නේ කියලා.
මොකද නැත්තම් වෙන්නේ අර සාමාන්‍ය පන්ති කාමරේදී ඔබට මම දෙන අර අවස්ථාව ගැටලු විසඳන්න. තමුන්ට හිතන්න දෙන අවස්ථාව මෙතනින් අහිමි වෙන්න පුළුවන්. ඉතින් ඒක උපායශීලීව පාවිච්චි කරන්නයි කියලා මම ඉල්ලා සිටිනවා. ඒ කියන්නේ ගැටලුව පටන් ගන්නකොට දැන් මේක නම් ස්ටොප් කරන්න එපා. මොකද ඉස්සලා පළවෙනි එකනේ මේක. දැන් ඊළඟ ගාන බලන්න එපා. ස්ටොප් කරලා ගාන බලලා තනියම හදන්න try කරන්න. ඊට පස්සේ හදලා ඉවර වෙලා හොව හදන්න බැරි වුණාම නැවත එන්න මේ මෙතෙන්. හොඳයි අපි ඊළඟ ගානට යමු. right? අපි බලමු මේ ඊළඟ ගාන මොකක්ද වෙන්න ඕනේ කියලා. ඊළඟ ගානේ තියෙන්නේ x 5 බලය ඍණ 3x ධන 3 බෙදන්න ඕනේ x වර්ගය ඍණ 1 වතාවක් x ධන 2කින්. දැන් මම හිතන්නේ මම මේක බෝඩ් එකේ දැම්මට පස්සේ ඔබට මේක තනියම try කරන්න පුළුවන්. හරි? x 5 බලය ඍණ 3x ධන 3 බෙදනවා x වර්ගයේ ඍණ 1 වතාවක් x ඍණ 2. හරි? මම අහන්නේ ශේෂය හොයන්න කියලා විතරයි. ශේෂය සොයන්න. මගේ ඉල්ලීම එච්චරයි. හරි ශේෂය සොයන්න. ඒක තමයි මගේ ඉල්ලීම. දැන් ඔබ බලන්න මෙතන භාජකයේ ප්‍රසාරණය කරපුවාම තුන්වෙනි මාත්‍රයේ බහුපදයක් එන්නේ. ඒවා ඇනලයිස් කරන්න පුරුදු වෙන්න ඕනේ. හරි? ඉතින් ගණිතය ඉගෙන ගන්නවා කියන්නේම මනස විශ්ලේෂණය සහ තර්කණය කියන මානසික ඒකයා දෙක ඔස්සේ පුහුණු කරන එක. ඉතින් තුන්වෙනි ස්ටේජ් එකක් තියෙනවා ක්‍රිටිකල් තින්කින් කියන එක. ඒ උසස් පෙළ ළමයේ පළවෙනියම කරන්න ඕනේ ඇනලයිස් කරන්න පුරුදු වෙන්න ඕනේ. ඇනලයිස් කරලා ලොජිකලි හිතන්න පුළුවන් වෙන්න ඕනේ. මේ දෙක චක්‍රයක් වගේ වැඩ කරන්නේ. ඒ කියන්නේ මනස ඇතුලේ යමක් ඇනලයිස් කරන්න නම් ලොජිකල් තින්කින් ඕනේ. ලොජිකල් තින්කින් එන්නේ ඇනලයිස් කරනකොට. ඒක අර චක්‍රයක් වගේ එකක් අනකින් පෝෂණය වෙලා ඉන්නේ. උසස් පෙළ ගණිතයේදී ප්‍රධාන ලෙස ඔන්න ඔය මානසික ඒකයා දෙක තියෙන්න ඕනේ. ක්‍රිටිකල් තින්කින් කියන්නේ ඒකට අපි කියන්නේ නිර්මාණාත්මක චින්තනය කියන එක. ඒක ඊටාම සුවිශේෂී චින්තනයක්. යම් කිසි දෙන ලද ප්‍රශ්නයක් කරබයා ඊටාම අමුතු ලෙස මේකට ප්‍රවිෂ්ඨ වෙනවා. එවැනි ගැටලු උසස් පෙළේ අඩුයි. එවැනි ගැටලු තියෙන්නේ උසස් පෙළෙන් පස්සේ විශ්වවිද්‍යාල මට්ටමේ උසස් ගණිතයේ හදාරද්දී තමයි ක්‍රිටිකල් තින්කින් කියන එක ගොඩක් ඕන වෙන්නේ. නමුත් උසස් පෙළෙත් මම දැකලා තියෙනවා සමහර ගැටලු වල ඒ ක්‍රිටිකල් තින්කින් කියන පාර්ට් එක තියෙනවා. හරි? හොඳයි. දැන් ඔබලා ඉංජිනේරු ශාස්ත්‍රයට යන්නේ නැහැනේ. ඉංජිනේරුවන්ට අනිවාර්යයෙන්ම මේ ක්‍රිටිකල් තින්කින් තියෙන්නම වෙනවා. හරි? ඉතින් ඒ නිසා දැන් හරියටම මේක හිතන්න පුරුදු වෙන්න. මොකක්ද? මෙතන අපි හරියටම මේක ඇනලයිස් කරලා බලමු. අපට පේනවා තුන්වෙනි මාත්‍රයේ බහුපදයක් තියෙන භාජකයේ. එහෙනම් අනිවාර්යයෙන්ම ශේෂයේ දෙවෙනි මාත්‍රය. ax වර්ගය දන bx දන c. එතකොට නොදන්න රාශි කීයද එතන? 3යි. දැන් බලන්න මේ භාජකය එකිනෙකට වෙනස් රේඛීය සාධකකට කීයකට කඩන්න පුළුවන්ද කියලා. මෙයා රේඛීය සාධක දෙකකට කැඩුවා එක x ඍණ 1 x ධන 1 කියලා. මෙතන තියෙනවා x ඍණ 2 කියලා. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම 3ක් තියෙනවනේ. එහෙනම් මේකේ ලබ්ධිය අර්ථ දක්වන්න ඕන වෙන්නේ නැහැ. දැන් අපි මොකද කරන්නේ? x 5 බලය ඍණ 3x ධන 3 සර්ව සමයි මේක කඩනවා x ඍණ 1 x ධන 1 කියලා සාධක දෙකයි x ඍණ 2 අපි ගමු මේක 5x කියලා ගමු. 5x ධන ax වර්ගයේ ධන bx ධන c. මම මෙතන පොඩි අඩුපාඩුවක් කරා. අර ශේෂයේ මාත්‍රය 2යි කියලා මෙතන ලියලා ශේෂයේ සාධාරණ වශයෙන් ax වර්ගය ධන bx ධන c කියලා ලියන්න පුළුවන් කියලා මේ ලිව්වේ නැහැ. ඒ කැලේ ඔබ හිතා ගන්න විතර නේ. ශේෂයේ මාත්‍රය ඉන්නේ මේකේ මාත්‍රය 3යිනේ භාජකයේ. එකක් අඩුනාම 2යිනේ. මේකේ මාත්‍රය 3යි. ඒතකොට එකක් අඩුනාම 2යි. එහෙනම් ශේෂයේ සාධාරණ වශයෙන් ඉන්නේ ax වර්ගය ධන bx ධන c. අන්නේ කැලේ මම මෙතන ලිව්වේ නැහැ. කෙලින්ම බෙදුම් ගන්න උත්තමයට ගියා. දැන් ඉතින් ආයේ කතා දෙකක් නැහැ. මෙතන සම්මුණ සමාන කරන්න බෑ. 5x කියලා දාගත්තට පස්සේ සම්මුණ සමාන කරන්න බෑනේ. දැන් කෙලින්ම අගයන් ආදේශය. ඉස්සෙල්ලාම x සමානයි
එක අපි ආදේශ කරමු. එතකොට එකේ පස්වෙනි බලය 1 මේ දෙක කැපිලා යනවා. එතකොට එක සමානයි මේ ටික මෙන්න මේ සාධකයේ බිඳුව වෙන නිසා මේ මුළු එකම බිඳුව වෙනවා. ඒක තමයි අපි මෙතන තියෙන පොයින්ට් එක. මේ මුළු කෑල්ලම බිඳුව වෙනවා. ඒක නිසානේ අපි බය නැතුව ලබ්ධියට YX කියලා දාගත්තේ. බැරිලා ගත්තේ එහෙම වෙන්නේ නැත්තම් එහෙම. වෙන්නේ නැත්තම් ගාන හදන්න බෑ ඔය කරපු විදියට. right? දැන් x සමානයි 1 විදිහට දාපුවාම a ධන b ධන c මේක රෝම ඉලක්කම් එක සමීකරණ කියලා ගමුකෝ. ඊළඟට මම යනවා x සමානයි ඍණ 1කට. ඍණ 1 බයි බලය ඍණ 1යි. මෙතන 3යි 6යි 6 එකක් ගියම 5යි. සමානයි නැවතත් මේ සාධකයේ බිඳුව නිසා මේ මුළු පාර්ට් එකම 0 වෙනවා. මේක බිඳුව වෙනවනේ x සමානයි ඍණ 1 දාපුවා. මෙන්න මේ සාධකයේ බිඳුව වෙනවා. right? එතකොට මේ බිඳුව එන විදිහට තමයි අපි ආදේශ පාවිච්චි කරන්නේ. ඈ නිකම්ම තියෙන ඒවා අගයන් ලෝකෙ දීච්ච වලින් මේවට ආදේශ කරලා ගණන් හදන්න හම්බෙන්නේ නැහැ. මේ එක සාධකයේ ශූන්‍ය වෙන අගයන් තමයි මේ යූස් කරන්නේ. එතකොට මෙතන ඍණ 1 ආදේශ කරපුවාම a ඍණ b ධන c මේක රෝම ඉලක්කම් 2 සමීකරණ. ඊළඟට අවසානයේට මම ආදේශ කරනවා x සමානයි මේ සාධකයේ බිඳුව වෙන්න නම් x සමානයි 2. දෙකේ පහේ බලය 32යි 32යි 3යි 35යි. මෙතන ආදේශ කරනවා ඍණ 6යි 35න් 6 ගියාම 29යි. 29 සමානයි නැවත මේක බිඳුව නිසා මුළු කොටසම බිඳුවයි 4යි a ධන 2යි b ධන c. right. එතකොට අඥාත තුනක් තියෙන සමීකරණ තුනක් ආවම ඒක විසඳන්නේ කොහොමද? අඥාත තුනයි සමීකරණ තුනයි නම් ඒක විසඳන්නේ කොහොමද? කිසි ලෙසකින්වත් සමීකරණ 1000ක් එක්ක නොදන්න රාශි 1000ක් දුන්නා විසඳන්න නම් අන්තිමට ගේන්න ඕනේ නොදන්න අඥාත දෙකයි සමීකරණ දෙකයි. සමීකරණ පද්ධතියේ සමීකරණ 1000ක් තිබුණා. නොදන්න සංකේත 1000ක් ඒකේ තිබුණා. විසඳන්න බෑ. අන්තිමට ගේන්න ඕනේ අපි සමීකරණ දෙකයි නොදන්න රාශි දෙකකට බස්සන්න ඕනේ. ඒතකොට දැන් මේක දිහා බලපුවාම මේ සමීකරණ තුන දැන් සමීකරණ දෙකකට ගේන්න ඕනේ. ඒතර කාවද අයින් කරන්නේ? කවුරු හරි ABC තුන් දෙනාගෙන් එක්කෙනෙක් අයින් කරලා අපි තුන් C අයින් කරනවා කියලා. එතකොට A හා B වලින් සමීකරණ දෙකක් හදා ගන්නවා. අපි තුන් B අයින් කරනවා කියලා. A හා C වලින් සමීකරණ දෙකක් හදා ගන්නවා. අපි තුන් A අයින් කරනවා කියලා. B හා C වලින් සමීකරණ දෙකක් හදා ගන්නවා. සමහර තැන් වල හැබැයි මෙහෙම එකක් තියෙනවා. එහෙම හිතුවට දෙකක්ම කපලා යන දරුත් තියෙනවා. දැන් අපි හිතනවා මේ රයිට් ආ මේක අඩු කරලා අර කඩු කරලා මෙහෙම කියලා පටන් ගන්නතර එක පාටම පද දෙකක්ම කපලා ගිහිල්ලා උත්තරේට පටන් ගන්නවා. ඒවා ඉතින් සුවිශේෂී දේවල්. මට තේරෙන හැටියට මෙතන එහෙම වෙන්නේ නැහැ. අපි මේක දිහා බැලුවොත් අපිට ලේසියෙන්ම අයින් කරන්න පුළුවන් වෙන්නේ C. C අයින් කරන්න ලේසියි. අපි එහෙනම් ඉස්සෙල්ලාම රෝම ඉලක්කම් දෙකෙන් අඩු කරමු රෝම ඉලක්කම් 1. හිතෙන් කරන්න පහෙන් එකක් අඩු වුණාම 4යි සමානයි a වලට a අඩු වුණාම කැපිලා යනවා. මේක වෙනවා. කෙලින්ම ගිහිල්ලා B එනවා. මම දැක්කේ නෑ. ඇත්තටම මේක අඩු කරපුවම ඒත් කැපිලා ගිහිල්ලා C කැපිලා ගිහිල්ලා B එනවා. ඒ කියන්නේ වැඩි ලේසියි අපිට. දැන් සාමාන්‍යයෙන් එසේ නොවෙන්න පුළුවන්. දැන් මම ඇත්තටම මෙතන මේ මගේ ඔළුවේ තිබුණේ C අයින් කරලා A හා B වල සමීකරණයක් අරගෙන ඊළඟ දෙක පාවිච්චි කරලා ආයෙත් C අයින් කරලා A හා B වල සමීකරණයක් කරන් ඒ දෙක එකට විසඳන්නම් කියලා. නමුත් ඉතින් මේකේ සුවිශේෂී විදිය තමයි ඔන්න අඩු කරපුවාම A කපලා ගියා C කපලා යනවා. මෙයා ඍණ B වෙනවා. ඒ කියන්නේ ඍණ 2යි. එසේනම් B කියන්නේ ඍණ 2යි කියලා ගන්න වෙනවා. හරි B කියන්නේ ඍණ 2යි. දැන් කරන්න තියෙන්නේ B ඍණ 2 නම් තව අපිට මෙහෙම කරමු අපි. අපි රෝම ඉලක්කම් 3න් 2 අයින් කරනකොට C කැපිලා ගිහිල්ලා B ඉතුරු වෙනවා. ඒකට ආදේශ කරනකොට ඒකෙන් A ගන්න පුළුවන් අපට. එහෙනම් ලේසි විදිය තමයි මෙතන රෝම ඉලක්කම් 3න් අපි අඩු කරනවා රෝම ඉලක්කම් 2. ඒතකොට එහෙම අඩු කරපුවාම 29න් 5ක් ගියාම 24ක් එනවා. සමානයි 4යි a වලින් a අඩු වුණාම 3යි a. මේක ධන b වෙනවා. ඔබ දන්නවා දැන් මේවා අඩු කරද්දී අඩු කරන සමීකරණයේ තියෙන පද ලකුණු මාරු වෙනවා. මේක ධන b වෙනවා.
මෙයත් එක සුළු නම් 3යි B. මම අඩු කරන්නේ මේ පැත්ත නෑ. මෙන්න මේ පැත්තට අඩු කරන්නේ. එතකොට 3යි B වෙනවා. C කැපිලා යනවා. දැන් B වලගේ දන්නවනේ අපි ඍණ 2යි කියලා. එතකොට B ඍණ 2 ආදේශ කරනවා ඍණ 6යි මේ පැත්තට ආවම ධන 6යි. 30 සමානයි 3යි A කියලා එනවා. එසේනම් මේකෙන් ගම් වෙනවා A සමානයි 10යි කියලා. දැන් එහෙනම් Aත් හරි Bත් හරි C වලට තියෙන්නේ රෝම ඉලක්කම් එකෙන් අපිට පුළුවන් ඒ කර්තව්‍යය ඉෂ්ට කරගන්න. මේ අනික මම මේ අර ගම් වෙනවා ලකුණ දානකොට ඕක හැමදාම දාන්න එපා. මේකෙන් කියන්නේ මෙන්න මේකෙන් ගම්මේ වේ කියන එක තමයි මේ ඇරෝ එකේ තේරුම. ඒව ළමයි හරියට අදාළ දැන් වල පාවිච්චි කරන්න. දැන් A වලගේ 10යි B වලගේ ඍණ 2යි. ඒ කියන්නේ 8යි 8 මේ පැත්තට ඍණ 8යි ඍණ 7යි. C සමානයි ඍණ 7යි. හිතෙන් සුළු කරන්නේ මේවා ආදේශ කරලා සුළු කරාට ලකුණු හම්බෙන්නේ නැහැ ඕගොල්ලන්ට. ඕගොල්ලන්ට ලකුණු හම්බෙන්නේ මෙන්න මේ සමීකරණ තුනට හම්බ වෙනවා 5 15. උත්තර තුනට හම්බ වෙනවා 5 3ක් 15. එච්චරයි. වෙන කොහෙවත් ලකුණු දෙන්නේ නැහැ. මේවා සුළු කරාට පද කපනවා බෙන්නුවට මුකුත් නැහැ. කෙලින්ම හිතෙන් ආදේශ කරන්නේ. A වෙනුවට 10 B වෙනුවට ඍණ 2. එතකොට 8යි 8 මේ පැත්තට ආවම ඍණ 8යි මේකත් එක්ක සුළු වුණාම ඍණ 7යි C සමානයි ඍණ 7යි. ඒ කියන්නේ මොකක්ද එතකොට ශේෂය? එහෙනම් ශේෂය සමානයි 10යි x වර්ගය ඍණ 2යි x ඍණ 7. එතකොට ඔබ දැක්කා අපි කොහොමද මේක මේ ලබ්ධිය මගහැරලා මේ කර්තව්‍යය කරේ. හොඳයි දරුවනේ අපි තම ගැටලුවකට යමු. තුන්වෙනි ගාන 2යි x වල 4 බලය ඍණ ax ධනය ධන bx ඍණ 1 කියන මේ බහුපදය බෙදනවා x වර්ගයේ ධන 2x වෙන 3. තුනෙන් බෙදූ විට ශේෂය දීලා දෙනවා. බෙදූ විට ශේෂය සමානයි x ධන 4 නම් a, b සොයන්න. දැන් ඔබට මතක ඇති මම මේ ඔයගොල්ලොත් එක්ක මේ කරන්නේ බෙදුම් ඇල්ගොරිතමේ සුවිශේෂී අවස්ථා. බෙදුම් ඇල්ගොරිතමේ සුවිශේෂී අවස්ථා තමයි මේ කරන්නේ. හරි? මම කිව්ව දේ ඔයගොල්ලන්ට මතකද මේ වීඩියෝ එක පටන් ගනිද්දිම බෙදුම් ඇල්ගොරිතමේ තුල පවතින නොදන්න අඥාත සංඛ්‍යාවට සමාන ප්‍රමාණයක් රේඛීය සාධක තියෙනවා නම් භාජකයේ කඩන්න පුළුවන් නම් අපිට ලබ්ධිය මගහැර අර බෙදුම් ඇල්ගොරිතමේ තුල තියෙන නොදන්න රාශි ගණනය කරන්න පුළුවන්. දැන් අපි ඇනලයිස් කරලා බලමු, අපි විශ්ලේෂණය කරලා බලමු අපිට මේ හැකියාව තියෙනවද නැද්ද කියලා. මේ බෙදුම් ඇල්ගොරිතමේ ලිව්වොත් නොදන්න අකුරු තියෙන්නේ 2යි. A B විතරයි එන්නේ. මොකද මම ශේෂය දීලා තියෙනවා. ඒතර අපිට හොයන්න තියෙන්නේ නොදන්න රාශි 2යි. දැන් බලන්න මේ භාජකය සාධක දෙයකට කැඩෙනවද කියලා. ඔව්, මෙයා සාධක දෙයකට කැඩෙනවා. x ධන 3යි x ඍණ 1යි කියලා. එහෙනම් භාජකයේ තියෙන නොදන්න රේඛීය සාධක ගණනයි අපිට මේ බෙදුම් ඇල්ගොරිතමේ තුල හොයන්න තියෙන අඥාත ගානයි සමානයි. ඒ සමාන නම් කිසි ප්‍රශ්නයක් නැහැ. ලබ්ධිය අර්ථ දක්වන්න වෙන්නේ නැහැ. එහෙනම් අපි කෙලින්ම බෙදුම් ඇල්ගොරිතමේ ලිව්වොත් 2x4 ඍණ ax ඝනය ධන bx ඍණ 1 සරල සමයි. මම කෙලින්ම සාධක කරලා ලියන්නම්. x ධන 3යි x ඍණ 1යි. බලන්න මේක හරියද මම හිතන්නේ. ඍණ x ධන 3යි x. හරි. අපි ලබ්ධිය 5x කියලා ගමු. ශේෂය x ධන 4. දීලා තියෙනවා. හරි. ඒතර අපි බය නැතුව ඇයි මේ ලබ්ධිය මගහැරියේ? අපිට නොදන්න රාශි හොයන්න තියෙන්නේ 2යි. අපේ භාජකය රේඛීය සාධක දෙකකට කඩන්න පුළුවන් එකිනෙකට වෙනස්.
එහෙනම් කෙලින්ම අගයන් ආදේශයට යන්න පුළුවන්. අපි ඉස්සලාම ආදේශ කරනවා x සමානයි ඍණ 3. ඒතර ඍණ 3 4 බලය කියන 81යි 81 ඒවා දෙකක් 162යි. ඍණ 3 බලය ඍණ 27යි ධන 27යි ඍණ 3යි b ඍණ 1 සමානයි මෙතෙන්ට ආදේශ කරපුවාම ඍණ 3 මේ සාධකයේ බිඳුවයි කියන්නේ මේ පාර්ට් එකම 0. මෙතෙන්ට ඍණ 3 ආදේශ කරපුවාම 1යි. එහෙනම් මට එනවා මෙතනින් සමීකරණයක් 27යි a ඍණ 3යි b 161 හැමතිස්සෙම ඍණ 161 ඒ කියන්නේ ඍණ 160යි. බලමු හරිද කියලා 161යි ඍණ 160යි ධන 1යි කියන්නේ ඍණ 161යි ධන 1යි කියන්නේ ඍණ 160යි. මේක මම ඉතින් මීට වඩා බෙදන්න බෑ. අපි ගමු මේක රෝම ඉලක්කම් 1 කියලා. ඊළඟට අපි ආදේශ කරනවා ඉතුරු සාධකයේ ශූන්‍ය වෙනවා කියන මේක. මේ සාධකයේ බිඳුව වෙනවා කියන. x සමානයි 1 ආදේශ කරනවා. ඒතර 1 ආදේශ කරොත් 2යි ඍණ a ධන b ඍණ 1 සමානයි x සමානයි එක අපි තෝරගත්තේ මෙතන බිඳුව වෙන නිසා. ඒතර මේ මුළු පාර්ට් එකම 0 වෙනවා. તો උත්තරේ පැත්තෙන් 5යි. එහෙනම් මෙතනින් එනවා ඍණ a ධන b සමානයි කියලා 1යි ඍණ 1යි 4යි. මෙන්න දෙවෙනි සමීකරණය. දැන් අපිට තියෙන්නේ මේ රෝම ඉලක්කම් 1යි 2යි සමීකරණ දෙක විසඳලා a සහ b හොයන්න. මම හිතන්නේ ඒක ඕන කෙනෙකුට පැහැදිලි. මෙන්න මේ රෝම ඉලක්කම් දෙක සමීකරණ තුනෙන් ගුණ කරලා මේකට එකතු කරා නම් හරි. එතකොට අපි ඒක ලියනවා මෙන්න. රෝම ඉලක්කම් දෙක ගුණ කිරීම 3 එකතු කිරීම රෝම ඉලක්කම් 1 කියලා ලියලා මෙහෙම කෙලින්ම අපි එකේ නිගමනයට යනවා. ඒතර කෙලින්ම මේක තුනෙන් ගුණ කරලා එකතු කරනකොට මේක කැපිලා යනවා. ඒක හිතෙන් අමතක කරන්න. මෙතන ඍණ 3යි වෙනවා තුනෙන් ගුණ කරද්දී මේකට එකතු වෙනවා 27යි ඒ කියන්නේ 24යි සමානයි මෙතන තුනෙන් ගුණ කරපුවම 12යි 12යි ඍණ 160යි එකතු වෙන්නේ 12යි ඍණ 160යි එකතු වෙනකොට 160ෙන් 12 ගියාම 148යි ඍණ 148යි එහෙනම් a කියලා කියන්නේ ඍණ 148 බෙදන්න ඕනේ අපි 24න් කීයද? බෙදෙයිද? නෑ මම හිතන්නේ. අපි එහෙනම් මේක 4ෙන් බෙදලා බලමු. ඍණ 4 වරක් 3 12යි. දෙකක් විතර 28ට 4 වරක් 7යි 37යි. ඉතින් එහාට බෙදෙන්නේ නෑ. 4 වරක් 6යි. ඔන්න ඒ වලාගේ අපි හොයාගත්තා 37ට 6 කියලා. ඒතර ඒ වලාගේ දන්නවා නම් 37ට 6 කියලා ඒක මෙතෙන්ට ආදේශ කරපුවම ධන 37ට 6 වෙනවා. ඒක එහා පැත්තට ගියාම ඍණ 37ට 6 වෙනවා. එහෙනම් b වලගේ සමානයි 4 ඒ වලගේ ඍණ 37ට 6 ඍණින් ගුණාම ධන 37ට 6 එහාට ගියාම ඍණ 37ට 6. ඒතර 6 වරක් 4 24යි 37යි ඍණ 13යි. b සමානයි ඍණ 13ට 6. එතකොට ඔබ දැක්කා මෙතන ශේෂය අපිට දීලා තිබුණා. මෙන්න මේ භාජ්‍යය තුල තිබුණා නොදන්න රාශි දෙකක්. ඒ නිසා අපි බැලුවා මෙතන භාජකයේ එකිනෙකට වෙනස් සාධක දෙකකට වෙන් කරන්න වෙනවා. ඒ නිසා අපි ලබ්ධිය මග හැරලා ගියා. අපි බලමු ඊළඟ ගානේ මොකද වෙන්නේ කියලා. ඊළඟ ගානේ අපිට සිද්ධ වෙන දේ අපි බලමු. ඒක කොයි වගේ එකක්ද කියලා. හරි. දැන් මෙතෙක් හදපු ගැටලු තුනේදීම අපිට ලබ්ධිය මග අරින්න හැකියාව ලැබුණා. අපෙන් ඒක ප්‍රශ්න කරන්නේ නැති නිසා. දැන් අපි බලමු හතරවෙනි ගැටලුව. හතරවෙනි ගැටලුවේ තියෙන්නේ x ඝනය ඍණ 2x වර්ගය ධන x ඍණ 1 බෙදනවා
x ඍණ එකේ වර්ගයෙන් x ඍණ එකේ වර්ගයෙන් බෙදූ විට ශේෂය තමයි අපෙන් අහන්නේ. අන්න එනවා ප්‍රශ්නයක්. දැන් ඔබ බලන්න මේක x ඍණ එකේ වර්ගයෙන් බෙදූ විට ශේෂය අපෙන් අහන්නේ. මෙතන හොඳට නිරීක්ෂණය කරන්න මේක දෙවෙනි මාත්‍රයේ බහුපදයක්. දෙවෙනි මාත්‍රයේ බහුපදයක්. එහෙනම් ශේෂයේ මාත්‍රය 1යි. එහෙනම් මම ශේෂයේ සාධාරණ වශයෙන් ලිව්වොත් එතන අඥාත දෙකක් ලියවෙන්න බෑ x ධන b කියලා. හැබැයි ඔබට පේනවද? ලබ්ධියේ x ඍණ එක වතාවක් x ඍණ එක තිබුණාට ඒ දෙක එකිනෙකට වෙනස් නැහැනේ. මම හොඳට මතක් කරගන්න මම මොකද්ද කිව්වේ කියලා. මේ භාජකයේ ලබ්ධියේ නෙමෙයි භාජකයේ මම කිව්වේ භාජකයේ තියෙන එකිනෙකට වෙනස් රේඛීය සාධක ගණන. එහෙමයි මම දිගටම කිව්වේ. භාජකයේ තියෙන එකිනෙකට වෙනස් රේඛීය සාධක ගණන සමාන නම් අපේ බෙදුම් ඇල්ගොරිතම් මේ අපිට හොයන්න තියෙන අඥාත ගානක. සමාන වෙනවා නම් අපිට ලබ්ධිය මගහරින්න පුළුවන්. ලබ්ධිය මගහැරීමේ හැකියාව තියෙනවා. දැන් මෙතන මේ කර්තව්‍ය කරන්න බෑ. ඒ කර්තව්‍ය කරන්න බැරි හේතුව තමයි මෙන්න මේ මෙතන තියෙන්නේ රිපීට් වෙච්ච සාධක දෙකක්. එකම සාධකයේ දෙපාරක් තියෙනවා. එතකොට එකිනෙකට වෙනස් සාධක දෙකක් තියෙනවා කියන්න බෑ භාජකයේ තුල. එහෙනම් අපි කැමති වුණත් අකමැති වුණත් අපෙන් ඇහුවත් නැතත් බෙදුම් ඇල්ගොරිතමේ ලියද්දී ලබ්ධිය අර්ථ දැක්විය යුතුයි. එතකොට ඔබ දන්නවා මෙතන මාත්‍රේ 3යි මෙතන මාත්‍රේ 2යි එහෙනම් ලබ්ධිය මාත්‍රේ 1යි. මම කෙලින්ම ලියලා දාන්නම් බෙදුම් ඇල්ගොරිතමය. ඔබ දැන් දන්නවා බොහෝ කරුණු x ඝනය ඍණ 2x වර්ගය ධන x ඍණ 1 සර්ව සමයි x ඍණ 1 වර්ගය ලබ්ධියට එන්නේ මාත්‍රේ 1 වූ බහුපදයක්. හේතුව මෙතන මාත්‍රේ 3යි භාජකයේ මාත්‍රේ එන්නේ 2යි. මේ දෙකේ වෙනස 1යි එන්නේ. එහෙනම් මෙතන ලබ්ධියට එනවා ax ධන b කියලා. ධන ශේෂයට එන්නේ මාත්‍රේ 1 වූ බහුපදයක්. හේතුව මෙතන භාජකයේ මාත්‍රේ 2 නිසා ශේෂයට එන්නේ මාත්‍රේ 1 වූ බහුපදයක් cx ධන d. ඇත්ත වශයෙන්ම කිව්වොත් අපෙන් මේ අහන ප්‍රශ්නයට අනුව අපි හොයන්න ඕනේ cd විතරයි. AB සෙවීම අපිට අයිති කාර්යයක් නෙමෙයි. නමුත් එසේ ඒක නෙමෙයි වුණාට අර කලින් ගැටලුව වගේ 5x දාලා මේක මගහරින්න බෑ. ඔබට තේරෙන්න ඕනේ ඇයි කියලා හේතුව දැන් මට මෙතන බිඳුව වෙන විදිහට ආදේශ දෙකක් නැහැ නේ ළමයි. තියෙන්නේ එක ආදේශයක්. x සමාන 1 පමණයි මට ආදේශ කරන්න පුළුවන්. ඒකේ වර්ගයේ තියෙන එක වෙනම දෙයක්. නමුත් ඒක පුනරාවර්තනයක් නේ තියෙන්නේ. ඒතකොට මට මෙතෙන්ට ආදේශ කරන්න පුළුවන් ඉන්නේ x සමාන 1 විතරයි. ඉතින් x සමාන 1 ආදේශ කරලා මේක ඇල්ල බිඳුව කරලා කොහොමද නොදන්නකු දෙකක් හොයන්නේ? දෙකක් හොයන්න බෑනේ එක සමීකරණයක් ගොඩනගලා. ඒ නිසා තමයි අපි මෙතන ලබ්ධිය අපෙන් ඇහුවේ නැතත් මට ඒක අර්ථ දක්වන්න සිද්ධ වුණේ. හරි? දැන් මම මෙතනට 5x කියලා දාගත්තා කියන්නකො. කලින් විදිහට දානවා 5x කියලා. මම x සමාන 1 ආදේශ කරනවා මේක ඇල්ල බිඳුව වෙන නිසා. මට එනවා c සහ d වලින් එක සමීකරණයක්. ඉතින් තව එකක් ගන්න කියන්නේ තව එකක් ගන්න ආදේශ කරන්නත් බෑ සංගුණක සමාන කරන්නත් බෑ. ඇයි මම මෙතන 5x කියලා දාගත්තොත් කොහොමද සංගුණක සමාන කරන්නේ? ඔබට තේරෙන්න ඕනේ මෙතන තියෙන ප්‍රායෝගික ප්‍රශ්නේ. මෙතන 5x කියලා මම දාගත්තොත් මේ කොටස බිඳුව වෙන ලෙස මට එකම එක ආදේශයයි පවතින x සමානයි 1 විතරයි. වෙන කිසිම ආදේශයකින් මට මේ මුළු කෑල්ල මගහරින්න බෑ. බිඳුව කරන්න බෑ. එතකොට මට එන්නේ c හා d වලින් එක සමීකරණය. එක සමීකරණයකින් cd දෙකෙන් එකක්වත් හොයන්න බෑ. ඊළඟට මගේ ඊළඟ ඔප්ෂන් එක තමයි සංගුණක සමාන කිරීම. ඉතින් සංගුණක සමාන කරන්න බෑ මෙතන 5x දාගන්න. දැන් ඔබට හරියටම තේරෙන්න ඕනේ මම මේ පැහැදිලි කරපු මේ වීඩියෝ එකෙන් පැහැදිලි කරන්න ගත්ත කාරණේ. මම හිතන්නේ දැන් මෙතන මම ඔයාලට කියලා දිනවා මෙහෙම දැන් මේ වර්ගයේ විදිහට තියාගෙන මේ සංගුණක සමාන කරන්න යන්න එපා. මෙයා ප්‍රසාරණය කරමු. x වර්ගයේ ඍණ 2x ධන 1 ඊට පස්සේ ax ධන b ධන cx ධන d x ඝනය ඍණ 2x වර්ගය ධන x ඍණ 1 මේක ඉතුරු ටික කරන එක මම ඔයගලන්ට බාර කරනවා. සංගුණක සමාන කරන්න. අර ඕනේ නැති ab පැටලෙනවා. ඕනේ නැති ab පැටලෙනවා. කරන්න දෙයක් නැහැ. අපෙන් අහන්නේ cd විතරක් වුණාට ඕනේ නැති ab අපිට පැටලිලා ඒක. මේක ඉතුරු ටික කරන්න මම ඔයගලන්ට බාර කරනවා.
සංගුණක සමාන කරන්න මෙතනින් එහාට ඕනනම් ඉතින් එක x සමාන 1 ආදේශ කරලා සමීකරණයක් ගොඩනගන්නත් පුළුවන්. x සමාන 1 ආදේශ කරලා සමීකරණයක් ගොඩනගන්න පුළුවන්. c සහ d වල. මේ මෙතන බිඳුව වෙනවනේ. x සමාන 1 ආදේශ කරලා පුළුවන්. හැබැයි එතනින් එහාට අනිවාර්යයෙන් සංගුණක සමාන කිරීමට ඔබට යන්න වෙනවා. මම නම් කියන්නේ කෙලින්ම සංගුණක සමාන කිරීමෙන් යන්න කියලා. ඒතර මේ ගානේ ඉතුරු ටික ඔබ කම්ප්ලීට් කරන්න. හෝම්වර්ක් හැටියට මම ගණන් දෙකක් දානවා බෝඩ් එකේ. ඒ ගණන් දෙක හෝම්වර්ක් හැටියට කරන්න. මේකේ ටියුට් එක මම ඔබට නොබෝ දිනකින් දානවා WhatsApp වලට. එතකොට බොහෝ ගැටලු විසඳීමේ හැකියාව තියෙනවා. මෙන්න මේ ගණන් දෙක ගෙදර වැඩ හැටියට කරන්න. පළවෙනි ගාන x ඝනය ඍණ 4 x ඝනය ඍණ 4 බෙදනවා x ධන 2 වර්ගය. බෙදූ විට ශේෂය. ඒක තමයි ප්‍රශ්නේ. ඊළඟට දෙවනි ගාන 3x ඝනය ඍණ px වර්ගය ධන qx ධන r මෙයාව බෙදනවා x වර්ගයේ වතාවක් x ධන 1. බෙදුවාම ශේෂය බෙදූ විට ශේෂය දීලා තියෙනවා. ශේෂය දීලා තියෙනවා x වර්ගයේ ඍණ x ධන 1 කියලා. මොකද මේක ගණජ සිතයක්නේ. ඔබට පැහැදිලිද? ඒතර ගණජ සිතයකින් බෙදුවාම ඊට වඩා මාත්‍ර එකක් අඩු එක ශේෂයට තියෙන්න පුළුවන්. ඒ නිසා ශේෂයේ වර්ග සිතයක් විදිහට තියෙනවා. මෙතන ප්‍රශ්නේ තමයි p, q, r සොයන්න. හරි? ඉතින් ඔබ බොහොම හොඳින් විශ්ලේෂණය කරලා බලන්න නොදන්න රාශි 3ක් හොයන්න තියෙනවා මේ බෙදුම් ඇල්ගොරිතමේ ඇතුලේ. ඔබ හොඳට බලන්න භාජකයේ එකිනෙකට වෙනස් සාධක 3ක් තියෙනවද කියලා. ඒක තමයි මෙතන තියෙන ඇනලිසිස් එක. භාජකයේ තුල එකිනෙකට වෙනස් සාධක 3ක් තියෙනවා නම් අන්න ඕකේ ලබ්ධිය අර්ථ දක්වන්න ඕනේ නැහැ 5x. ලබ්ධිය අර්ථ දක්වන්න අවශ්‍ය වෙන්නේ නැහැ. එහෙම අවශ්‍යතාවයක් නැහැ. එහෙම තියෙනවා. ඒක තියනවද නැද්ද කියලා හිතන එක ඔබට බාර කරනවා. ඒක ඊළඟ දවසේ වීඩියෝ එකෙන් ඊළඟ වීඩියෝ එකේදී මම ඒක සාකච්ඡා කරනවා. එහෙම තියෙනවා නම් ලබ්ධිය 5x කියලා දාගෙන බෙදුම් ඇල්ගොරිතමේ ලියලා PQR හොයන්න. එහෙම නැත්නම් ඔබට අනිවාර්යෙන් සිද්ධ වෙයි ඕන් නැති ලබ්ධියට ආදේශයක් කරන්න. හරි. ඉතින් ඒකේ තියෙන අකුරුත් හොයන්න වෙයි. ඒක තමයි ඉතින් මේකේ ස්වභාවය. එසේනම් අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අර බෙදුම් ඇල්ගොරිතමය කියන එක බෙදුම් ඇල්ගොරිතමය කියන ඒ සංකල්පයේ concept එක ඒ theory එක එක්තරා සුවිශේෂී විදිහට ගැටලු වලදී පාවිච්චි කිරීමක්. ඒ කියන්නේ අපෙන් ලබ්ධිය ප්‍රශ්න නොකරන වෙලාවක අපිට ලබ්ධිය හොයන්න අවශ්‍ය නැති වෙලාවක ඒ ලබ්ධිය අපිට මග අරින්න පුළුවන්ද බැයිද කියන නිගමනය ගන්නෑ. කොහොමද ඒක ගන්නෙ? බෙදුම් ඇල්ගොරිතමේ ලිව්වට පස්සේ කම්ප්ලීට් ලිව්වට පස්සේ ඒකේ තියෙන නොදන්න අඥාත සංඛ්‍යාව සමාන වෙනවා නම් භාජකයේ තියෙන එකිනෙකට වෙනස් රේඛීය සාධක ගණනට අපිට ලබ්ධිය මග අරින්න පුළුවන්. එසේ නොවන්නේ නම් අපිට අර අකමැති ලබ්ධිය අර්ථ දක්වන්න වෙනවා. හොඳයි එහෙනම් ආයුබෝවන්.